ආයු බොහෝ වේවා. සුබ උදෑසනක් ආදරණීය ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා අපේ ප්‍රේක්ෂක හිතවතුන් හැම කෙනෙක්ටම. ඉතින් අපේ ජීවිතේ පැදගෙන යන බයිසිකලයක් හා සමානයි. හරියටම සමබරතාවය තබාගෙන ඉදිරියටම ගමනාන්තය දක්වා අපේ ජීවිතේ පැදගෙන යන්න ඕනේ බයිසිකලයක් හා සමානවම. මෙහෙම කියන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්. ඉතින් මට අද මේ කතාව කියන්න හිතුනේ අපේ ජීවිතය තුළ කොයිතරම් හැලහැප්පීම් බාධක සිත් රිදීම් සිත් බිඳීම් කඩාවැටීම් මේ මොන දේ තිබුණත් අපි ජීවිතේ ඉදිරියටම ගමන් කළ යුතු වෙනවා. ඉතින් අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා මේ සිත් බිඳීම් සහ මේ බිඳ වැටුණු සිත් සුවපත් කරන්නේ කොහොමද කියන කාරණය. සුපුරුදු විදිහටම සුපුරුදු ලෙන්ගතුකමින් අද අපිත් එක්ක එකතු වෙනවා මේ පිළිබඳව කතා බහ කරන්න ආධ්‍යාත්මික සංවර්ධන මනෝවිද්‍යා පුහුණු උපදේශිකා නාලිකා මොහොට්ටි විජේරත්න මහත්මිය. ආයුබෝවන් සුබ උදෑසනක් ඔබතුමියට. ආයුබෝවන් ඉදිරියෙන් සුබ උදෑසනක් සියලු දෙනාටම. වැඩසටහන ආරම්භ කරද්දී නාලිකා මහත්මිය මට කතා කරන්න හිතුණා මේ වර්තමානයේ රටේ පවතින තත්ත්වය තියෙනවනේ. ඉතින් මේ වර්තමානයේ තත්ත්වෙත් එක්ක අපේ සිත් බොහෝ දුරට බිඳිලා තියෙන්නේ. ඒ වගේම තමයි බොහෝ දුෂ්කරතාවලින් අපි පීඩා විඳිනවා. අපි කතා කරමු මේ සිත් බිඳීම් කියන්නේ මොකක්ද සහ මේකට හේතුව මොකක්ද? ඔව් ඉදිරියලා අපි ඇත්තටම මේ දැන් ඉදිරියල්ගේ ප්‍රශ්නට කලින් මට අහන්න හිතුණා ඉදිරියල්ගේ එහෙම හිත බිඳිලා තියෙනවද තිබුණ අවස්ථා තියෙනවද? අනිවාර්යෙන් මොකද අපි ඕනම කෙනෙක්ට ඕන සමහර වෙලාවල් ඕන මොහොතවල් තියෙනවා නේද සිත් බින්දෙන අවස්ථාවන්. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නෑ කතා කරන්න නේද? අත්දැකීම් තියෙනවා නම් අපිට බොහෝ වෙලාවට මාතෘකාව කතා කරන දේ ඉතාම සුන්දර ලෙස අරගෙන යන්න පුළුවන් අත්දැකීම් බහුල නිසා. ඉතින් ඇත්තටම අපි මේ වර්තමාන සමාජය ගත්තත් අතීත සමාජය ගත්තත් අතීතය ගත්තත් අපි මේ ජීවිත පුරාවටම තියෙන්නේ මේ දුක වේදනා සතුටු දනවන සියලුම මේ හොඳ හෝ නරක වෙන්න පුළුවන් ආවේගයන්. එතකොට ඒ තුලින් අපිට ඇත්තටම මේ බොහෝ නිර්මාණ බිහි වෙලා තියෙනවා මේ මං හිතන්නේ අර කඩාවැටීම් තුළින් නැගී සිටීම් බොහොමයක් තියෙනවා මං හිතන්නේ අපිට අතීතයේ සිට මේ දක්වාම මම හිතන්නේ ජීවිතයේ එතකොට හිතන්න පුළුවන් ඉඳෙල්ට මේ එහෙනම් මේ දුක වේදනා වෙන එක හොඳයි මම නම් කියනවා හොඳයි කියලා. ඒක ජීවිතයේ අන්තිමටම කියන්නම් මොකක්ද ඒකට හේතුව එහෙම වෙන්න කියලා. එහෙම නැත්නම් අපි නිකන් ඔහේ යන පිරිසක් බවට පත් වෙනවා. අත්දැකීම් ලබන්නේ පන්නරේ. අත්දැකීම් ලබන්න ඕනේ. එතකොට අත්දැකීම් ලබනවා එකම Tamanට අර ඔබ මුලින් මතක් කරපු උදාහරණේ විශේෂයෙන්ම බයිසිකලය. එහෙම නැත්නම් කරත්තර දෙක අපි විශේෂයෙන්ම කරත් එක බැඳපු අපි හරක් දෙන්නෙක් ගත්තොත් මේ සම්බරතාවයෙන් ඒ දෙන්න ඒ අදාළ ඉලක්කය කරා යනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඉන්දුනිල්. හැබැයි දෙන්න දෙපැත්තට අදිනකොට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි හිතත්. අපේ හිතේ බොහෝ දේවල් තියෙනවා. අපිට හොඳ දේවල් આવත් අපි සතුටු වෙනවා. අපිට ඉතින් ගැලපෙන්න දේවල් આવත් අපි දුකටපත් වෙනවා. ඉතින් හැබැයි අර කරතරෝද දෙක වගේ සමවරව යන්න පුළුවන් නම් මං හිතනවා ජීවිතේට ඊටාම සුන්දර ලස්සන අත්දැකීම් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒකට මනස ප්‍රගුණ කරන්නට ඕනේ. එහෙම නැත්නම් ඉතින් ඒක කරන්න අමාරුයිනේ. එතකොට කොහොම කිව්වට කරන්නේ කොහොමද? අපි මේ දුකෙන් වේදනාවෙන් පීඩාවටපත් වෙලා මේ දවස්වල බොහෝ ප්‍රශ්න තියෙනවා. ජීවිතේ කෙනෙකුගේ ගෙදර ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, සැමියා බිරිඳගේ ප්‍රශ්න, ඒ වගේම සමාජයේ ප්‍රශ්න, රැකියා හිවිීමේ ප්‍රශ්න ගොඩක් නේද? ඒ වදින වහිනවා. ඒතර ඒ එළියකට යන්න බෑ. ගැටලු ගොඩයි. පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ, තාම්පු තෙල් නැහැ, ඔය ගෑස් නැහැ. දැන් ඔය හැම එකක්ම තියෙනවා. හැබැයි මම හිතනවා ජීවිතේ අපිට මේ කාලේ විතරක් නෙවෙයි ඉඳිනේ. මේ ප්‍රශ්න, කරදර, අර්බුද මේ ලෝකේ පැවතිච්ච දවසේ ඉඳන් මේ මොහොත දක්වාම තියෙනවා. ඉතින් ඒක අපි අඩු වැඩි වශයෙන් අපි අවබෝධ කරගන්න ඕනේ. අපි ඒකට හැම වෙලාවකම නෑ බෑ කියනවට වඩා ඒකට සුබවාදී දෙයක් තමන්ගේ සිත ඇතුළට එකතු කරගත්තොත් මට හිතෙනවා ඒ පුද්ගලයාට යහපත් ආකාරයෙන් ඒ ප්‍රශ්න විසඳෙනවා කියලා. ගමනාන්තය දක්වා සාර්ථකව ගමන් කරන්න පුළුවන්. අසාර්ථක වුණත් යනවා. හැබැයි අපි අර කියන්නේ අර මයින්ඩ්ෆුල්නස් කියන එකනේ පැවතෙන සිහියෙන් ජීවත් වෙනවා කියන එක. හැබැයි ඔය සිහිය කැඩිච්ච තැන තමයි අපිට අර දුක වේදනාව අර්බුද ආරවුල් එන්නේ. හරියට හිත හරියට සමාන කරනවානේ මොනවටද ඉන්දුනිල් දැන් බොහෝ අයගේ හිත දෙනවා බොහෝ අයට. එතකොට ඒක රෝගී හිතක් නම් මොකද වෙන්නේ? ඒ පුද්ගලයාත් රෝගී වෙනවා. නිරෝගී හිතක් දුන්නොත් ඒ පුද්ගලයා නිරෝගී වෙනවා. දැන් වෙලා තියෙන්නේ හැමෝම දැන් රෝගී සිතකින් ජීවත් වෙනවා නම් අපි කොහොමද තව කෙනෙකුට හිත දෙන්නේ? නේද? ඔව්.
සතිය හරියට පවත්වාගෙන අපේ ප්‍රශ්න බාධක දුරු කරගෙන ජීවිතේ හරියට ගමන් කරනවා නම් සාර්ථකත්වයේ කරා ගමන් කරන්න පුළුවන්. තව ප්‍රශ්නයක් තියෙනවා මට ඔබතුමියගෙන් අහන්න. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ පිළිබඳව අධිකව හිතනවා ඒ පුද්ගලයා සමහර වෙලාවට. මේ වගේ වෙලාවට කොහොමද ඒ ප්‍රශ්න ඒ ගැටලු විසඳ ගන්න ක්‍රමයන් මොනවද? ඔව් ඉන්දුනිල් ඇත්තටම දැන් අපි විසඳ ගන්න මොකක්ද අපිට තියෙන ප්‍රශ්න? මොනවද අපිට ඇති වෙන ප්‍රශ්න? ඒක දැන් ඇත්තටම හිත ඇවුල් ඇති වෙන්නේ කොහොමද? ඇයි එහෙම වෙන්නේ? එහෙම හිත ඇවුල් ඇති වුණාම ඒ අය කියන්නේ නෑනේ. කොහොමද අඳුනගන්නේ? එතකොට ඒවත් පොඩි ප්‍රශ්න එනවා පුද්ගලයන් හා සම්බන්ධව. එතකොට එහෙම නැතුව අපි එකපාරට අපිට ප්‍රශ්නයක් විසඳ ගන්න ගියපුවාම අතරමං වෙන ස්වභාවයක් තියෙනවා. මම හැම වෙලේම කියන්නේ හිත හරියට අර ස්වභාව ධර්මයේ මම ඉඳුල්ගේ ප්‍රශ්නෙට ඔහොම වෙනවා. ඒක හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. ඒ ප්‍රශ්නෙට උත්තරෙත් එක්කම මේ ගැන පොඩ්ඩක් තව කතා කරගෙන යමු. අපි මේ හිත මේ අපිට පීඩාවට හිත කැඩෙනවා, හිත විඩාවටපත් වෙනවා හා සම්බන්ධව සිත් ඇවිල්ලා තියෙනවා හා සම්බන්ධව. එතකොට මේ හිත අපි බොහෝලාට මේ ස්වභාව ධර්මයට සමාන කරනවා, නැත්නම් අයිස්කන්ධකට සමාන කරනවා, ජලයට සමාන කරනවා, මහා මුහුදට, මහරළට, ওই සියල්ලටම සමාන කරනවා හිත. යම් යම් අවස්ථාවල සමහර වෙලාවට රළුයි, සමහර වෙලාවට සෞම්‍යයි. එතකොට ඒ වගේ තමයි සමහරට මට හිතෙනවා ගින්දරට සමාන කරන්න කියලා. හිත හරි භයානකයිනේ නේද? ඇත්තටම ගින්දර ගොඩක් කියන්නේ අපි උදාහරණයක් එක්ක මනට මම හිතන්නේ බොහෝ දේවල් අවබෝධ කරගන්න පුළුවන් ඔබට. ගින්දර බොහෝ වෙලාවට නිකන් තියෙනකොට ගින්දර සාමාන්‍යපත් වෙනකොට සාමාන්‍ය විදිහයිනේ. හැබැයි ඒකට බලයක් දුන්නොත් මොකද වෙන්නේ ඉඳුරින්? ගිනි ගන්නවා. ගිනි ගන්නවා. ඒත් මොකක්ද විශේෂයෙන්ම ගින්දරට තියෙන ලොකුම බලය මොකක්ද? ගින්දර පැතිරෙන්න. සුළඟනේ. දැන් කැලයක් ගිනි ගන්නවා කිව්වොත් එහෙම නිකන් සාමාන්‍ය ගින්දර ගන්නවා නිකන් ඇවිලිලා යනවා. හැබැයි ඒකට යම් බලයක් දුන්නොත් විශේෂයෙන්ම සුළඟේ වේගය දුන්නොත් හරි ඉක්මනින් ගින්දර පැතිරෙනවා. මං හිතනවා සිතටත් උහුම තමයි. සිතට අපි හිතන්නේ ඇවිලෙන දේ හැම වෙලාවකම සිත ඉන්නේ අවදියෙන්. සමහරවිට ඒක එතනදී සමහරට නරක දෙයක් සමහර සිතුනොත් ඒකට ඇටැක් කරනවා. හරියට ගින්දර ගිනි ගන්නවා වගේ. නේද? ගිනි ගන්නවා වගේ පයින්නවා. ඉතින් මිනිස්සුන්ට ඒක පුද්ගලයන්ට එහෙම තියෙනවා. හැබැයි ඒ ඇවිලෙන ගින්න හරියට සුළඟ වගේ නිවා ගන්න ක්‍රමයක් අර ඔබ ඇහුවා වගේ තියෙනවා නම් මං හිතන්නේ ඔබට ඇවිලෙන එකක් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇවිලෙන එක ප්‍රශ්නයක් කරගන්න ඔබට ඒකට ක්‍රමවේදයක් නැති වෙනකොට. ඉතින් ඒක නිසාවට අර මම මුලදී කිව්ව මතක් කරා වගේ කොහොමද අපි අඳුනගන්නේ එකපාරටම මේ කෙනෙක්ගේ මේ හිත ඇවිලෙන් ඉන්නවා කියලා අපිට මෙහෙම කරනකොට දැන් මට පුළුවන් ඉදිරියට ඒ වැඩේ කරලා බලන්න. පොඩ්ඩක් නිකන් තදින් සැරෙන් කතා කරොත් එහෙම මොකද වෙන්නේ මූණට? මූණ වෙනස් වෙනවා. කතා කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට එහෙම තියෙනවා සමහර අයට පුංචි දෙයක් කියපුවම කෝප ගන්නවා, කේන්ති ගන්නවා, ඒක නැත්නම් තරහ යනවා, අමනාප වෙනවා, කතා කරන්නේ නැහැ, පැත්තකට වෙලා ඉන්නවා, හුදකලා වෙනවා. බොහෝ දේවල් තියෙනවා අර ඒක සමහරවල් පෙන්නන මූණ කොයි සමහර අය කියන්නේ අපෝ මොකද ඔය මූණ සමහර අය එල්ලගෙන ඉන්නවා කියලා සමහර අය කියනවා මොකද්ද මූණ මොකක් වෙලා වගේ කියලා කොරහක් වගේ කියනවා. ඉතින් මේක තමයි ඔබ අඳුන ගන්න ඕනේ ඔබේ සිත් ඇවුල් ඔබට මතු පිටින් පෙනෙන්නා වූ. එතකොට මේ දේවල් අඩු වැඩි වශයෙන් එන්න පුළුවන්. එතකොට ඒක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඉඳුනිල් සමහර සිත් ඇවුල් වේදනාවක් තියෙනවා අපිට ෂනේ අපිට අර හිතා ගන්න නොහැකි විදිහට එන්නා වූ සිත් ඇවුල් වේදනා. දැන් අපිට පහුගිය කාලේ අහඹු ලෙස එන්නා වූ දේවල් දැන් පහුගිය කාලේ තිබිච්ච ව්‍යසනයත් එක්ක සිද්ධ වෙච්ච මරණ හා සම්බන්ධව ගත්තාම අපිට අන්න සිත් ඇවුල් තියෙනවා. අර ෂණයකින් එනවා නෙමෙයි. ඒවා අහඹු ලෙස එන දේවල්. එතකොට ඒවා බොහෝ වෙලාවට සිතේ තැම්පත් කරගෙන තියොත් එimhe අන්න ඔබ අහපු ප්‍රශ්නෙට ඇත්තට කොතනද උත්තර තියෙන්නේ කියන එක මතුවෙනවා. ඒ වගේම තමයි කෙනෙක්ගේ හදිසි වියෝවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව මොනවද බොහෝ දේවල් සිත් වේදනා එන්න තියෙන තමන් බලාපොරොත්තු දේවල් ඉෂ්ට නොවෙනකොට. දැන් තවත් ප්‍රශ්න තියෙනවානේ ගෙදර ඇතුළෙත් දැන් බොහෝ වෙලාවට තියෙන අර දබර තියෙනවා, නැන්දම්මලේලි ප්‍රශ්න තියෙනවා, දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා, සැමියා බිරිඳ ගහ ගන්නවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඔවත් සිත් ඇවුල් වෙන අවස්ථා. හැබැයි අර ෂණයකින් තමා අනපේක්ෂිත ලෙස එන්නා වූ ඒ සිත් වේදනා ටිකක් අපි අර ඔබ කියු ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙනවා. මොකද ඒකට හේතුව අරවනම් ටිකක් ආවා ගියා එහෙම ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ වුණාට ඒවත් සමහර දේවල් තියෙනවා චිත්ත අභ්‍යන්තරයේ තැම්පත් වෙලා ටිකක් පීඩාකාරී ගැටලුකාරී තත්ත්වයන්ට මතුවෙන. දැන් අර මේ කෙනෙකුගේ වියෝ වෙන්න පුළුවන්. දැන් මට පහුගිය කාලේ හම්බුණා ඉඳුනේ විභාග වලට මුණ දුන්න දරුවෝ සමහරට අර එකම ඉලක්කයට දීලා ඒ 9කම සාමාර්ථයේ බලාපොරොත්තු වෙන දරුවෝ ඉන්නවා. ඒක එකමද. හැබැයි ඒක නොලැබිච්ච තැන ඒ දරුවෝ බොහෝ වෙලාවට හුදකලා වෙනවා. අර ගෙවල් කාමර ඇතුළට වෙලා දොරවල් වහගෙන ඉන්නවා. කතා කරන්නේ නැහැ. බොහෝ වෙලාවට පීඩාවටපත් වෙන අය ඉන්නවා. දැන් හොඳම දේ තමයි දැන්
මුහුණු පොත පාවිච්චි කරනවා ඉන්ද්‍රනිල් පාවිච්චි කරනවාද මුහුණු පොත පාවිච්චි කරනවා. හරි ඒක හොඳයි ඒක හොඳ විදිහට පාවිච්චි කරන බොහෝ සම්බන්ධතා හදා ගන්න පුළුවන් තමන්ට අර අපි කියන දැන් ඔය ප්‍රශ්නයක් වුණාම යාළු මිත්‍රයෝ අපිට ඉන්න අවශ්‍ය වෙනවා අපි ප්‍රශ්න කතා කරන්න එතකොට යහපත් සම්බන්ධතා කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි මට පහුගිය දවසක කතා කරා ඉන්ද්‍රනිල් වගේ තරුණ අවිවාහක තරුණියක් ඔය මුහුණු පොතේ ආදරය කරන්න පටන් ගත්තා. සුන්දරයිනේ. හරි විදිහට කරනවා නේද? සුන්දරයි. ඉතින් මුහුණු පොතෙන් ආදරය කරා. සෑහෙන කාලයක් මුහුණු පොතේ ආදරය කරා. ඉතින් දැන් ඉතින් ආදරේ හැමදාම ආදරය කරන්න බෑනේ මුහුණු පොතෙන් දකින්න ඕනේ බලන්න ඕනේ. එහෙම නැත්නම් ගෙදරින් කියන්නේ නැති දැන් කතා බහ කර හිටිය ඇති විවාහ වෙන්න දෙන්නත් එක කතා කරගන්න එහෙම කියලා. මොකද උනේ ඉඳනේ කතා කරපුවාම තමයි ආරංචි වෙන්නේ දැන් අවුරුදු 2-3කුත් ගිහලා තකන් සද්දයක් නැහැ. ඔහු දෙදරුපියෙක්. විවාහ වෙච්ච දෙදරුපියෙක්. දැන් මොකද උනේ අයට? එයා යාළුවන්ට කියලා, නෑදෑයන්ට කියලා, අම්මට තාත්තට කියලා බොහෝ දේවල් ඇය සිහින ලෝකෙක ලස්සන සුන්දර ලෝකෙක හිටියා. එකපාරට මොකද උනේ? කඩා වැටුණා. කඩාගෙන වැටුණා. දැන් ඒතර මොකද කරන්න ඕනේ? ඒ කඩා වැටිච්ච කොහොමද අපි හදන්නේ? අපි ඒකට උත්තරයක් දෙමු. තව මමක් කතා කරා මවක් නෙමෙයි අතරම ඇයත් විවාහක කාන්තාවක් විවාහක තරුණියක් ඇත්තටම ඇය විවාහ වුණා විවාහ වෙලා මාස 6ක් විතර විවාහ ජීවිතේ හිටියා ඊට පස්සේ තමයි අය දැනගන්නේ ඔහු අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් කියලා එතකන් දැනගෙන හිටියේ නෑ ඉහළ නිලයක් දරන කෙනෙක් ඔහු හැබැයි ඇය දැනගත්තා හැබැයි විවාහය දෙදරා ගියා හැබැයි ඇයට අර අපි කියන සමාජයට මූණ දෙන්න යාළුවන්ට මූණ දෙන්න අම්මට තාත්තට ඇයගේම ලෝකෙක තනි වෙන්න පටන් ගත්තා. දැන් මෙවැනි සිත් ඇවුල් වේදනා තමයි අද සමාජයේ කොච්චර විතර තියෙනවද ඉඳුනිල්? ගණන් කරන්න බෑ. සමහරට කිව්වොත් 99%ක්ම තියෙන්න පුළුවන්. ඔබ බොහෝ වෙලාවට ඕවා හංගගෙන හිර කරගෙන කියන්නේ නැතුව ඉන්න. දැන් යුරෝපයේ වගේ රටවල් නම් මේවා නිතරම එළියට අරගෙන ඒවට අවශ්‍ය කරන ප්‍රතිකාර කරන මනෝවිද්‍යාත් ප්‍රතිකාර තියෙනවා. අපේ කනගාටු දායක කරුණක් නම් ඉඳුනිල් මේවා බොහෝ අය හංගගෙන ඉන්නවා එළියට දාන්නේ නැහැ ලැජ්ජාවටපත් වෙනවා මේවා කිව්වොත් Tamanට හානියක් වෙයි දුකක් වේදනාවක් වෙයි කියලා. හැබැයි හැංගීම හරහා ඔබ ඔබේ ජීවිතේ නැති කරගන්නේ. ඔබේ අනාගතේ නැති කරගන්නේ. ඔබ අය නැති කරගන්නේ. ඒක නිසා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඔබ අහපු ප්‍රශ්නෙට ඉස්සල්ලාම මට කියන්න දෙයක් තියෙනවා. ඔබේ ප්‍රශ්න විසඳ ගන්න අර සුදුසු වෛද්‍ය උපදෙස් මනෝ උපදේශනය ඒ චිකිත්සකවරු හම්බ වෙන්න. ඒක තමයි ඉස්ලාම කියන්න ඕනේ. අනිත් එක තමයි අර කියනවා වගේ දැන් අර සුදුසු අය දැන් මේවා කතා කරන්න ප්‍රශ්න ඇති වුනහම අපිට ළඟ ඉන්නවනේ අපිට හොඳ මිත්‍රයෝ කියලා ඉන්නවනේ. කල්යාණ මිත්‍රයෝත් ඉන්නවා මිත්‍රයෝත් ඉන්නවා. හැබැයි ඔබ හොඳට අවබෝධ කරගන්න ඕනේ ඔබේ ප්‍රශ්න ඔබ කාටද කියන්නේ කියලා. ඔබට ඉතා විශ්වාසවන්තම නම් ඒක අම්මා තාත්තා ඉන්නවා අම්මා තාත්තත් එක්ක ඒක විශේෂයෙන්ම ඒ ප්‍රශ්න ගැන කතා කරන්න. එහෙම නැත්නම් කියන්න බැරි නම් ඔබේ ඉන්න හොඳම මිතුරාට හෝ මිතුරියට කියන්න. හැබැයි ඒක ඔබට විශ්වාසයක් තියෙන්න ඕනේ 100ට කොච්චරක්ද? 100ට වඩා වැඩියෙන් විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔබේ ප්‍රශ්න ඔබේ යාළුවන්ට කියන්න ගිහිල්ලා ඔබේ ප්‍රශ්න ගොඩාක් වැඩි කරගෙන තවත් කරදර වලට මුහුණ දීපු අය ඉන්නවා ඉදෙනින් ඒක නිසා වඩා වැදගත් වෙනුනේ විශ්වාසය ගොඩනගා ගන්න ඕනේ. මොකද ඔබට ඔබේ මිතුරන් එක්ක කියවීම හා සම්බන්ධව ඔබට ඔබේ මානසික සුවය ඔබට ලැබෙන්න පටන් ගන්නවා. අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපිට හදිස්සියේ කරදරයක් වෙනකොට හිතන්නකෝ මලගයක් වෙන්න පුළුවන් විවාහ මංගල්‍යයක් වෙන්න. දැන් බලන්න මේ පහුගිය කාලේ අර අටලුගම වෙච්ච සිද්ධියට මුළු ගමක් එකතු වුණානේ ඒ දැරිවිව හොයන්න. එතකොට ඒක තමයි අපි කියන්නේ අර මේ පරාර්ථකාමී ඇසුරුමක් තියෙන්න ඕනේ. අපි දැන් කතා කර හිටියේ මේ ගැටලු පිළිබඳව සමාජයේ බොහෝ විට දක්නට තියෙන සිත් ඇවුල් පිළිබඳව. ඉතින් ඊළඟ එක තමයි දැන් ඔබතුමී ඉස්සලා කිව්වා වගේ දැන් මේ අපේ හිත තුළ තැම්පත් කරන් ඉන්නවනේ මේ වගේ මානසිකව ඇති වෙන්න පුළුවන් ගැටලු මොනවද? ඔව් විශේෂයෙන් මානසිකව තමයි ගොඩක්ම ගැටලු තියෙන්නේ. අපි ගොඩක් කතා කරන්නේ හිතට. එතකොට අර විදිහට අපි ගොඩක් වෙලාවට මානසික ගැටලු ඇති වෙන්නේ හිතේ හිර කරගෙන හිටපුවාම රඳවගෙන හිටපුවාම කියන්නේ නැතුව හිටපුවාම ඒක ඔය ඕන විදිහකට විසඳෙයි කියලා හිතපුවාම තමයි Tamanට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම අර කියනවා වගේ අර කියවගේ එකතු වෙලා වැඩ කරනකොට ඔබේ ගොඩාක් ඔබ අර තනි වෙලා කියන හැඟීම නැති වෙලා Tamanට ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒක ඒ හරහා ඔබට පුළුවන් ඔබට පොතපත කියවන්න පුළුවන්. ඒ ප්‍රශ්න ගැටලු ඇති වුනහම එක්ක නැත්නම් පරිසරය පොඩ්ඩක් වෙනස් කරලා එළියට යන්න පුළුවන්. ඒ වගේ දෙකට එකතු වෙන්න පුළුවන්. අර ඔබ අහපු අනිත් ප්‍රශ්නේ තමයි මේ මානසික ගැටලු විශේෂයෙන්ම ඇති වෙන්න හේතුව තමයි කයට වගේම විශේෂයෙන්ම මනස ලෙඩ වෙනකොට කය අනිවාර්යයෙන්ම ලෙඩ වෙනවා.
ඒ හරහා ඔබ බොහෝ වෙලාවට අර ප්‍රශ්න බෙදා හදාගන්නේ නැති තැන විශේෂයෙන්ම විෂාදේ වැනි තත්වලට කියන්නේ අධික ලෙස පීඩාකාරී වේදනාකාරී ජීවිතයක් නේ ඔබ ඇතුලේ තියෙන්නේ. ඔබ හැම වෙලෙම කල්පනා කරනවා. ඒතකොට කල්පනා කරනවා අතරතුර ඒ ප්‍රශ්නට උත්තර හොයන්නේ කල්පනා කර කර ඉන්න නිසාවට. කාටවත් කියන්නෙත් නැහැ වෙලාවට. කියන්නේ නැහැ. එතකොට ඇහුවට කියන්නෙත් නැහැ. අඬනවා, වැළපෙනවා, එහෙම නැත්නම් ඒක පෙන්වන්නේ නැහැ. හුදකලා වෙනවා. ඒක ගොඩක්ම හොඳ නැහැ. ඔබ ඒක කරන්න එපා. ඔබට පුළුවන් නම් ඒ අත්‍යවශ්‍ය විදිහට මම මුලදී මතක් කරා වගේ අර මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙන්න අවශ්‍ය උපදෙස් ටික පිළිපදින්න වෙනවා. ඒ වගේම තමයි ඖෂධ ප්‍රතිකාර ගන්නට වෙනවා. ඒක ටිකක් වැඩිපුර දුරදිග ගිහිල්ලා නම් විශේෂයෙන්ම විෂාදයන් තත්ත්වයේ උග්‍රස තියෙනවා නම් අනවශ්‍ය විදිහට කල්පනා කරන්න ගිහිල්ලා හිත ඇතුලේ බොහෝ දුක වේදනාව තියාගෙන ඉඳලා ඉතින් ඒක ඔබට අයින් කරගන්න පුළුවන් වෛද්‍යවරයෙක්, චිකිත්සකවරයෙක්, උපදේශකවරයෙක් හම්බ වෙලා. ඒ වගේම තමයි මම හැමදාම මතක් කරනවා ඔය කයත් ලෙඩ වෙනවා එහා සම්බන්ධව. එහෙම වුණාම ගොඩාක් අය කියනවා අර කොන්දේ අමාරුව හැම වෙලාවෙම තමන්ට දැනෙන්නේ නැහැ මේ ගිය සතියේ දවසකත් කතා කරා. අපිට මේ විෂාදයේ වගේ තත්ත්ව හඳුනා ගන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදී? බොහොම හොඳ ප්‍රශ්නයක්. විෂාදයේ වගේ තත්ත්ව හැම වෙලාවකම හඳුනා ගන්න පුළුවන් දෙයක් තමයි ඔය වටපිටාවම නුරුස්සනවා. තමන් කැමති නැහැ කතා කරනවට ගොඩාක් වෙලාවට තනි වෙන්න හරි කැමති. හුදකලා පරිසරයක ජීවත් වෙන අධික ලෙස සැක කරනවා ඉඳුනිල්. අධික සැකයේ තියෙන දැන් පහුගිය දවස්වල මට එක මේ රිදුරු මහත්තයෙක් කතා කරා. ඔහුට හැම වෙලාවකම හිතන දෙයක් කිව්වා මේ බිරිඳව නිතරම සැක කරනවා. අය රැකියාවකට යනවා. මොහු මේ රැකියාව කරනවා. හැබැයි ඒ අධික සැකය නිසාවට ඔහුට එක වෙලාවකට හිතෙනවා කියලා ඔයා දරුවෝ දෙන්නත් එක්ක ජීවිත හානි කරගන්න. ඒ කියන්නේ ජීවිතයෙන් පලා යන්න. ඒත් තමන් හැම වෙලාවකම උත්සාහ කරනවා අනිත් අය වැරදිකාර පුද්ගලයෝ තමන්ට යහපතක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි තමා ගැනම පොඩි අව탁ෂීරුවක් කරගන්න. මම වටිනා පුද්ගලයෙක් නෙමෙයි මම නොවටිනා පුද්ගලෙක්. ඒකට බොහෝ හේතු සාධක හොයනවා. දැන් ওই පහුගිය කාලේ ඉන්දියාවේ එහෙම ලොකු දෙයක් සිද්ධ වුණා මේ ජීවිත 11ක් මේ සුයිසයිඩ් කරගන්නවා. හැබැයි එතන හිටිය එක පුද්ගලයයි අධික ලෙස විෂාදයටපත් වෙච්ච. ඔහුගේ ඒ ක්‍රියාකලාපය නිසා ඔහුව විශ්වාස කරා ගෙදර පුද්ගලයන්. විශ්වාස කරලා ඒ ක්‍රියාවට යොමු වුණා. මොකද ඒකට හේතුව අර අපි කියන්නේ මිත්‍යා විශ්වාසත් එක්ක ගොඩ නැගෙනවා ඊට පස්සේ. අරක කරොත් හොඳයි මේක කරොත් හොඳයි. එහෙම නැත්නම් තව සද්ද ඇහෙනවා කතා කරනවා කවුරුහරි මට එන්න කියනවා. එවැනි දේවල් මේ අධික ලෙස විෂාදයේ තියෙන පුද්ගලයෝ තුළ තියෙන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම ඒ අදාළ පුද්ගලයාට වගේම අපට පරිසරයේ සිටින අය, ගෙදර සමාජිකයන් වෙන්න පුළුවන්, බොහෝ කරදරවලට මුහුණ පාන්න පුළුවන්. එහෙම කෙනෙකුට ඔබේ දත දිගු කරන්න උදව් කරන්න. සිත් ඇවුල් සිත් පීඩා අපි හැමෝටම එනවා. ඒක විසඳ ගන්න පුළුවන්නේ හිත හදාගත්ත කෙනෙකුටම පමණයි. හැබැයි හිත හදාගත්ත නැති පිරිස බොහෝ වැඩි. එහෙම නිසාවට හිත හදාගන්න කියලා ඔබ බොහෝ වෙලාවට බණ භාවනා කරන්න යනවා. ඒකෙන් වෙන්නේ ඔබේ ප්‍රශ්න තවත් ඔබ වැඩි කරගන්නවා. ඒකට හේතුව හිත කැඩිච්ච වෙලාවට එහෙම ගිහිල්ලා ඉඳගෙන කරන්න බෑ ඉඳුනිල්. ඒකේ යම් හොඳ ගුරුවරු ඉන්න ඕනේ. ඒකට යහපත් කායික මානසික සුවය තියෙන්නට අවශ්‍ය වෙනවා. ඉස්සරලා හිත එක පැත්තෙන් අර ඇවිලෙන ගින්දර නිවාගෙන ඊට පස්සේ ගිහින් ඔබ ඒ අදාළ දේ කරන්න උත්සාහ කරොත් මම හිතනවා ඔබට ඒ දේවල් වලින් මිදෙන්නට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අර ඔබ අහපු මේ විෂාදයේ ලක්ෂණ නම් ගොඩක් වෙලාවට තමන් හැම වෙලාවකම හරීම නෙගටිව් තෝට්ස් එක. ඒ කියන්නේ අපි අශුභවාදී සිතුවිලි එක්කමයි ඉන්නේ හැම වෙලාවකම. සැකය කියන එක නිතර එනවා. උතනියම අඬන වෙලාවල් තියෙනවා. එපා වෙන වෙලාවල් තියෙනවා. සැක කරන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට සතුටින් ඉන්නවා. සමහර වෙලාවට දුකින් ඉන්නවා. ජීවිතේ හැම වෙලාවකම ඍණාත්මක ආවේගයන් එක ජීවත් වෙන්නේ ඉඳුනේ. ඒක නිසා සිත් ඇවුල් සිත් පීඩා මුලදී හොඳයි කියව වගේම තමයි. හැබැයි ඔබ ඕනෑවට වඩා ඔබේ චිත්තාභ්‍යන්තරයේ එක තැම්පත් කරගෙන ඔබට ඒක හොඳයි කියලා හිතලා තියාගෙන ඉන්න ඔබ බොහෝ රෝගී පුද්ගලෙක් බවට පත් වෙනවා. හැබැයි ඔබට හැකියාව තියෙනවා ඒක අයින් කරගෙන අර නිදහස් මනසකින් ඔබේ ජීවිතයට මුහුණ දෙන්න. මම හිතනවා ඒක තමයි විය යුත්තේ කියලා. මොකද අපි ඔබ තියාගෙන මේ මැරෙනකොට අරගෙන යන්න ඕන දේවල් නෙමෙයි නේද? මේ වගේ දේවල් කෙටි කාලීනව අත්වෙන ප්‍රතිඵලද දිගු කාලීනවද මේවා සූපත් කරන්න යන කාල සීමාව සාමාන්‍යයෙන් මොන වගේද? මෙහෙම දේවල් තියෙනවා. ඇත්තටම කෙටි කාලිනේව මම අර මුලදී මතක් කරේ අර මේ පුංචි දේවල් අර දැන් මේ කවුද යාළු වෙලා ඉන්නකොට මේ දෙන්න දෙපැත්තට වෙනවා නම් පුංචි දේවල් දැන් ගෙදරත් පුංචි දේවල් වලට දැන් මහත්තයාට නෝනා කියනවා මට හවසට එනකොට මොනවද ගේන්න කියන්නේ ඉතින් මොනවද කියන්නේ මහත්තයාට හවසට එනකොට මොනවද ගේන්න කියන්නේ සාමාන්‍යයෙන් කියනවා ඉතින් විවිධ වෙලාවලට විවිධ දේවල් හැබැයි ඒකට අමතක වෙනවනේ මොකද වෙන්නේ එතකොට චුට්ටක් තරහා යනවා දුක හිතෙනවා ඉස්සර වගේ නෙමෙයි මට ඉස්සර නම් කියපු ගම හැමදේම කරනවා දැන් මං කියන දේවල් මතක නැහැ
ඒ වගේ පොඩි අර අපි කියන නෝ කාඩු මැසිවිලි නගන්න පටන් ගන්නවා. හැබැයි ඒවා අර අපි කියනවානේ පුංචි වෙලාවයි ඒවා අයින් කරගන්න හැකියාව තියෙනවා නම් රණ්ඩු වලට යන්නේ නැතුව අර බත් හෙලිය දෙනකම් විතරයි කියනවනේ නේද? හැබැයි දැන් ඒකෙදි නාව එක බිම ගහනවානේ ඒකනේ වෙලා තියෙන්නේ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා ඒ බත් හෙලිය දෙනකම්වත් ඉන්න එපා මං කියන්නේ ඒක පුළුවන් තරම් ඉක්මනින් විසඳ ගන්න උත්සාහ කරන්න කියලා. මේ ඒ පුංචි දේවල් කමක් නැහැ. Tamanට පුළුවන් නම් ප්‍රශ්නකින් තොරව විසඳ ගන්න. හැබැයි මේ පුංචි දේවල් නිසාවත් ඉන්දුනේ කනගාටුදායක කරුණු ඒ නිසාවත් දික්කසාදේ දක්වා ගියපු පිරිස ඉන්නවා. ඒ කියන්නේ පවුල් වලින් වෙන් වෙච්ච පුංචිම දෙයක්. ඒක ටික හරියට වෙලාවට දුන්නේ නැත්නම් ඒක හදාගන්න බැරි නම් එහෙම නැත්නම් ආදරෙන් කතා කරේ නැත්නම් ෆෝන් කෝල් එකකට ආන්සර් කරේ නැත්නම් මෙන්න හැම වෙලාවකම සිත් ඇවුල් හදාගත්තා. දෙන්න දෙපැත්තට වුණා. ඉතින් ඒක කරන්න එපා. ඔබ හැම වෙලාවකම ඔබේ සිතට අගයක් දෙන්න. ඔබේ සිතත් එක්ක ජීවත් වෙන්න. මොකද සිත හදාගන්න පුළුවන්නේ ඔය මොහොත දේවල් නෙමෙයි හිතෙන්මනේ හිත හදාගන්න තියෙන්නේ ඉඳිනේ. ඉතින් ඒක නිසා ඒකට ලොකු අගයක් දෙන්න ඔබ හැම තිස්සෙම උත්සාහ කරන්න අවදි පැවතෙන සිහියෙන් ජීවත් වෙන්න. අපි හැමෝටම මෙහෙමයි. මේ සියලුම ප්‍රශ්න එන්නේ අපිට ඔබ හොඳට මතක තියාගන්න ඕනේ. මේ ප්‍රශ්න ගැටලු අපිට එන්නේ අපේ ජීවිතේ අරගෙන යන්න. අපිට මේවා අපේ ජීවිතේ හොඳ අත්දැකීම් කරගන්න. ඒ අත්දැකීම් තුලින් මුලදී මතක් කරා වගේ බිහිවෙච්ච නිර්මාණ කොයිතරම්නම් තියෙනවද? දුකටපත් වෙච්ච අය ජීවිතයේ සිය දිවිහානි කරගත්තේ නැහැ. ඔවුන් ලස්සන නිර්මාණ බිහි කරා. දැන් අද ලොකුම දේ තමයි ඉන්දුනිල් ඔබ බලන්න සමාජයේ ගොඩාක් විශිෂ්ටයෝ ඉන්නේ මේ ලෝකෙම ගත්තොත්. දක්ෂයෝ විශිෂ්ටයෝ ඉන්නේ අතපය 4 හොඳට තියෙන අයද අතපය 4 නැති අයද? ගොඩක් වෙලාවට නැති අය ආබාධිත. එහෙනම් ඔබ ලැජ්ජා වෙන්න ඕන. ඔබට අතපය කකුල් 4 සිහිය හැම එකම අම්මා තාත්තා හොඳට දීලා තියෙනවා නම් ඔබ ජීවිතෙන් සමුගන්න උත්සාහ කරනවා නම් අනේ කරුණාකරලා නතර වෙලා බලන්න අර අයගේ ජීවිත දිහා. ඔබ මතක තියාගන්න ඔබ මේ ජීවිතෙන් සමුගන්න හදන්නේ තව තැනකින් සහනයක් පතන්න නම්. ඒ ගැන ලොකු කරුණක්. මොකද මේකේ ඉඳගෙන ඔබට මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරුව ඔබට පුළුවන් ද මැරිලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. මං එච්චරයි අහන්නේ ඔබ. එහෙම නිසා සිත් ඇවුල් ඇති වෙන හැම වෙලාවකම එතනට ඔබට විසඳ ගන්න එතනට උත්තර තියෙනවා. ඒ පුංචි ප්‍රශ්න ඔබට දැනෙන්නේ පුංචි සිත් ඇවුලක් නම් ඒ සිත් ඇවුලට උත්තර පුංචි උත්තරයක් ඔබ ළඟම තියෙනවා. නැත්තම් ළඟ ළඟ හරි තියෙනවා. හැබැයි හැම වෙලාවකම උත්සාහ කරන්න ඒකට උත්තර Taman තුලින් හොයන්න බැරි වෙනකොට ඒක මං හිතනවා කවුරුන් හෝ එක කියලා විශේෂයෙන්ම කවුරුන් හෝ කියන තමට විශ්වාසවන්ත කෙනෙක් එක්ක කියලා විසඳ ගන්න උත්සාහ කරන්න. බොහෝ වෙලාවට අර ප්‍රශ්නයක් වෙනකොට ගැටලුවක් වෙනකොට දුක වේදනා එනකොට බොහෝ අය සමහර අයට දරා ගන්න බැරුව සිහි නැති වෙනවා. එහෙම නැත්නම් අඬනවා, හූ කියනවා, කෑ ගහනවා. මම කියනවා මේ අවස්ථානුකූලව ඒක හොඳයි කියලා. ඒ යම් ආතතියක් Tamanගේ සිරුරෙන් අයින් වෙලා යනවා ඒ මොහොතට. අඬනවයි කියන එක හොඳයිද සාමාන්‍ය මනෝවිද්‍යාත්මකව? ඔව්. අඬන එක හොඳයි. දැන් ඒක එතකොට දැන් පිරිමි තරහ වෙයි දන්නේ නැහැ මාත් එක ගොඩක් වෙලාවට පිරිමි බොහෝ වෙලාවට කඳුළු හංගනවා. හැබැයි මම නම් අපිට නම් උගන්ලා තියෙන මනෝවිද්‍යාවේ පොඩ්ඩක් අඬන්න අවශ්‍ය නම් හැංගිලා හරි පොඩ්ඩක් අඬලා එන්න කියලා. ඒක සමාජ ඉස්සරහට තමන්ගේ අර අභිමානයට පහරක් කියලා කීවට තමන්ට දැනෙන ඒ වේදනාවල් හංගගෙන ඉන්න එපා. හැංගිලා හරි පොඩ්ඩක් අඬන්න කියලා කියන්නේ ඉතින් ඒක එතකොට තමන්ගේ අර මානසික ආතතිය තියෙනවා නම් ඒක ඒ මොහොතට නිදහස් වෙලා යනවා. ඒක නිසාවට තමයි බොහෝ වෙලාවට ගොඩාක් පිරිමි පාර්ශවය බොහෝ වෙලාවට දුක වේදනාව දරාගෙන පෙන්න නැති පිරිසක් බවට පත් වෙලා තියෙන කාන්තාව හැම වෙලාවම අඬනවා හැංගීම් ප්‍රකාශ කරන පිරිසක්. ඒක නිසාට පුරුද්දටද මන් දන්නේ නැහැ හැම වෙලාවකම කියවන ගමන් ඉන්නේ. නමුත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. විශේෂයෙන්ම මතක තියාගන්න ඔබට මේ සිත් ඇවුල් වේදනා පීඩාවල් එන හැම වෙලාවකම සාකච්ඡා කරන්න අදාළ අයත් එක්ක සම්බන්ධ වෙන්න සතුටුමත් සිතින් ජීවත් වෙන්න උත්සාහ කරන්න. මේ සමහර අවස්ථාවල වෛද්‍යවරුත් හම්බ වෙන්න. ඒ වගේම තමයි අර විශේෂයෙන්ම සංගීතය වැනි දේවල් පරිසරයට ඒකාත්මික වෙන්න පොඩ්ඩක් එළියට යන්න. එළියට යන එක හැමදාම අපි කියනවා යාළුවොත් එක්ක එකතු වෙලා සුන්දරව ජීවිතෙ විඳින්න උත්සාහ කරන්න. කතා බහ කරද්දී තවත් බොහෝ කරුණු කාරණා තියෙනවා. මම හිතන්නේ ඉදිරි වැඩසටහනකදීත් කතා බහ කරන්න අපිට. ඒත් කාලය පොඩ්ඩක් අපට හරස් වෙනවා. ඒක නිසා මම හිතන්නේ සිත් බෙදීම් සහ සිත් සුවපත් කිරීම ගැන අපි අද දවසේදී ඔබට වටිනා කියන කරුණු කාරණා බොහොමයක් කතා බහ කරා. මේ පිළිබඳව කතා බහ කරන්න අද අපිත් එක්ක එකතුනේ ආධ්‍යාත්මික සංවර්ධන මනෝවිද්‍යා පුහුණු උපදේශිකා නාලිකා මොහොට්ටි විජේරත්න මහත්මිය. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමියට ආයුබෝවන්. ආයුබෝවන් දෙන්න සුබ දවසක්. ඒ වගේම තමයි අපි එතුමියගේ දුරකථන අංකය මතක් කරනවා ඔබට අවශ්‍ය වෙයි සමහර විට 077 94 43 477. මේ දුරකථන අංකය ඔස්සේ ඇයව සම්බන්ධ කරගන්න පුළුවන් ඔබට. ඉතින් ඊළඟ විශේෂාංගයෙන් උපේක්ෂා සූදානම්ෙන් ඉන්නවා
ඔබත් ගර්භණී මවක් නම් එහෙමත් නැත්නම් මව පදවිය බලාපොරොත්තුෙන් ඉන්න කාන්තාවක් නම් ඔබට වැදගත් කියන බොහෝ තොරතුරු රැගෙන එන්න සූදානම්ින් ඉන්නවා. මේ සඳහා සහභාගී වෙනවා ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය ටිරොන් ඩයස් වෛද්‍යතුමන්. එහෙනම් අද අපි මේ විශේෂාංගයෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. හැබැයි ඊළඟ විශේෂාංගයෙන් අපි හමු වෙනවා රැඳී සිටින ආදරණීය ජීවිතයත් එක්ක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.